ආයුබෝවන් වෙලාව මධ්‍යහන 12යි. ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංක 1 මධ්‍යහන පුවත් ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් මම මදුෂාන් ද සිල්වා. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට සියල්ල සූදානම්. පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන එක්සත් ජාතික පක්ෂ මතය. හැමදාම කරපු විදිහට මේගොල්ලෝ එක පවුලකින් අපේක්ෂකයා තෝරන්න තියන්නේත් එකම පවුලක් තුලින්. පවුලේ කොයි එක්කෙනාත් දාන්න කියන එක තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. මොනරාගල තවත් තැනකින් රෝහල් සායනික අපද්‍රව්‍ය හමු වී. මීට මාස දෙකකට පමණ පෙර එම සායනික අපද්‍රව්‍ය මෙම ඉඩමේ වල දමා ඇති බවටයි අප වෙත තොරතුරු ලැබුණේ. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියානු භාර ලේකම්වරිය විපක්ෂ නායක හමු වී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික මහා සමුළුව සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව එහි සිටින අප නියෝජිතයින් පවසනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම සමුළුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කිරීමට නියමිත අතර එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාද මෙහිදී නම් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ අද පස්වරු 3ටයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ බහර ගැනීම මෙන්ම එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කිරීමද මෙම සමුළුවේදී සිදු කරන බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ මන්ත්‍රීවරුන් අතර පැවැත්වුණේ විජේරාමේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී. අද සාකච්ඡා කර හෙට වැඩසටහන සම්බන්ධව සහ අපේ ජාතික සම්මේලනය සම්බන්ධ. රටම බලන් ඉන්න සුබ පණිවිඩය තවත් පැය 24ක් ඇතුළත අපේ ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරයි. මුළු රටම මම හිතනවා කිරිබත් කමින් රතිඤ්ඤ පත්තු කරමින් පපුවට අත තියලත් ඔබ ප්‍රාර්ථනා කරපු ඒ අලුත් දේශපාලන ලෝකය බිහි වෙන බව ඒකාන්තයි. සාකච්ඡා මොහොමද හෙට අවශ්‍ය කතාවල් ප්‍රකාශනයන් කරනවා. ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්දානගත වෙන අදහසක් තියෙනවද? හෙට ප්‍රකාශනයෙන් කියවෙයි ඔක්කොම. අපිටත් ආරාධනය කළ තියෙනවා ඒ සමුළුවට ඒ පක්ෂය අපි යනවා. අපි සියලු දෙනා යනවා. මේ අතර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ එහි සංවිධාන කටයුතු සොයා බැලුවා. අද පෙරවරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අවට දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම සූදානම් කරමින් අවසන් වෙමින් පවතී. මේ රටේ ජනතාවගේ ආදරය දිනු මහින්ද රාජපක්ෂ මැතිතුමා අද වේදිකාවේදී නායකත්වයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබා ගන්න. ඊට පස්සේ එතුමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා. පැය කීපයකින් රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්තම ජාතික මහා සම්මේලනයට අපි සියල්ල සූදානම්. ඒකට අවශ්‍ය කරන වටපිටාව තමයි මේ ගොඩ නැගෙන්නේ. ඔබේ ගෙදරට රූපවාහිනියෙන් සජීවව මේක බලන්න පුළුවන් වෙනවා. මේ සමුළුව සඳහා සහභාගී වීමට ආරාධනා ලබා ඇත්තේ දිවයිනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සීමිත පිරිසකට පමණයි. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයින් අද පෙරවරුවේ කොළඹ බලා පිටත් වුණා. මේ වලස්මුල්ල ප්‍රදේශයෙන් කොළඹ බලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන නියෝජිතයින් පිටත් වූ ආකාරයයි. ගාල්ල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන නියෝජිතයින් මිට ස්වල්ප මොහොතකට පෙර පක්ෂයේ ජාතික මහා සමුළුව සඳහා පිටත් වීමට සූදානම් වුණේ මෙලෙසින්. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේ සියලු තොරතුරු සජීවීව ඔබ වෙත ගෙන ඒමට ස්වර්ණ වාහිනිය සූදානමින් සිටිනවා. පසුගිය වතාවල මෙන්ම මෙවරත් රාජපක්ෂ පවුලෙන් අපේක්ෂකයින් තේරීමට විපක්ෂයට සිදුව ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව ගැනත් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. පොදුජන පෙරමුණ පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ. ඒකට 아무තු දෙයක් නැහැ. හැමදාම කරපු විදිහට මේගොල්ලෝ එක පවුලකින් අපේක්ෂකයා තෝරන්න තියන්නේත් එකම පවුලක් තුලින්. පවුලේ කොයි එක්කෙනාත් දාන්න කියන එක තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ වගේම රැස්වීම් මාලා සංවිධානය කරන ඒවා ඉතින් හැමදාම කරා.
අපි දැක්කනේ ජනාධිපතිවරණයට ගිය පාර සියලුම බලතල තියෙද්දි සේනාධි නායකයා හැටියට විධායක ජනාධිපතිවරයා හැටියට සියලු බලතලත් එක්ක ජනාධිපතිවරණය කරපු හැටි අපි දැක්කා. ඒ කාලෙත් රැස්වීම පැවැත්තුවා. අනුරාධපුරයේ තියෙන රැස්වීමට ගාල්ලෙන් බස් ඩිපෝ එකෙන් බස් යන්න ඕන. මෙහි තියෙන රැස්වීමට එහෙන් සෙනග ගේනවා. ලංකා පුරාම සමෘද්ධි ලාභීන් බස්වල නගගත්තා. සමෘද්ධි නිලධාරීන් මෙහෙවුවා. රැස්වීම් වල ඔලුගෙඩි පෙන්නුවා. අන්තිමට ප්‍රතිඵල අපි දැක්කා. ඉතින් රැස්වීම් පැවැත්වීම පිළිබඳ ඒගොල්ලෝ හැමදාමත් පවත්වන ක්‍රමයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය පවත්වන ක්‍රමයක් තියෙනවා. අපි මේ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න පුළුවන් විදියට කවුරුත් එකවන්න එකතු වෙලා සමගියෙන් කණ්ඩායමක් හැටියට පක්ෂයක් හැටියට රටටත් ජනතාවටත් පක්ෂයටත් ජයග්‍රහණය ලැබෙන විදියට අපි කටයුතු කරනවා. පෝට්ටුවේට අපි සහයෝගය දුන්නා කියලා වර්තමාන ජනාධිපතිතුමා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. වැඩි වුණත් පෝට්ටුවේ ඡන්ද ටික අඩුවේ. මොකද පොහොට්ටේ මන්ත්‍රීවරු ඉන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් දක්වන අප්‍රසාදිත පිළිකුල අපි ඉදිරියේ පෞද්ගලික ප්‍රකාශයට පත් කරලා දිනවනේ. ඒකින්ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පැත්තට යනවා කියන්නේ. පොහොට්ටේ වැඩ කරන මන්ත්‍රීවරුත් වැඩ නොකර ඉන්නවා කියන එක වෙන්නේ. පොහොට්ටුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ ගෝඨාභය කියන නම දැන් නිතර කියවෙනවා. ඉතින් මම හිතන්නේ රටේ ජනතාවට ඒ නම කියු සැනින් මතක් වෙනවා ඇති. පෞගිය මහින්ද රාජපක්ෂගේ කාලේ ඒ තිබිච්ච ඒකාධිපති ආණ්ඩු ක්‍රමය නැවත රටේ උපදවන්න හදන පණිවිඩයක් කියන එකයි අපි හැමෝටම හැඟෙන්නේ. ඒ නිසා මේ කියවෙන නම් කියවෙන උදවිය ඊළඟ ජනාධිපතිවරණයේදී මේ රටේ තියෙන අවාසනාවන්තකමට හරි එහෙම කෙනෙක් පත් වුණොතින් මේ රටට වෙන ඉරණම ගැන අපි කියන්න අවශ්‍ය නැහැ. මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බැවින් අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර එකම පක්ෂයකින් ජනපති සහ අගමැති පත්කර ගැනීමේ අවශ්‍යතාවය ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල සිල්වා මහතා හාලියල පැවති ජන හමුවකදී අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට සාකච්ඡා කරේ අපේ විරෝධයක් හෝ සාකච්ඡා ඩාල කරගන්න කාර්යයක් නෙමෙයි. නමුත් අපේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නිසා අපි ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අපි සුබ පතනවා ඒ අයට. ඉදිරියේදී අපි සාකච්ඡා සාර්ථක වුණාට පස්සේ දෙගොල්ලම එකතු වෙලා ලොකු සම්මේලනයක් තියන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය තියෙනවා සැප්තැම්බර් 2 වෙනිදා. එදාටත් ජනාධිපතිවරයා එලි දක්වන නැත්නම් ඒ සහයෝගය පළ කරන ප්‍රකාශනිකුත් එයි. ඒ ආකාරයෙන් කටයුතු කරන්න තමයි අපේ පක්ෂයේ විදියට තීන්දුව කරලා තියෙන්නේ. නෑ සාකච්ඡා තියෙන්නේ ජනාධිපතිවරයා කවුද අපේක්ෂකයා කවුද කියන එකට වැඩිය වැඩපිළිවෙලක් පිළිබඳව. රටේ තියෙන ප්‍රශ්න විසඳගන්නේ කොහොමද? රට ඉස්සරහට ගෙනියන්නේ කියන වැඩපිළිවෙලත් එක්ක එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා තමයි සාකච්ඡා පවත්වන්නේ. අද රට අරාජික තත්වයකට පත් වෙලා තියෙනවා. අද රටේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ඒ නිසා දෙතුන් පැත්තට වැඩක් කරන්න ගියාම අදිනවා. ඒකත් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරපු අනිසි ප්‍රතිඵලයක් තමයි. මොකද එකම පක්ෂයකින් ජනාධිපති එකම පක්ෂයකින් අගමැති ආණ්ඩුවක් ආව නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණවලදී ජනතාව ගත යුතු බුද්ධිමත් තීරණය නම් මම කියන්නේ කොයි පැත්තද කියලා ජනතාවට කැමති ඕන පැත්තකින් ජනාධිපතිත් අගමැති දෙන්නම එක පැත්තකින් තෝරන්න ඕන. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වේල්ස් මෙනවිය අද පෙරවරුවේ විපක්ෂ නායකවරයා හමු වුණා. ඒ විපක්ෂ නායක නිල නිවසේදී. ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මෙනවිය අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී හමු වුණා. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මියද සහභාගී වුණා. මහනුවර ඓතිහාසික දළදා පෙරහැරේ අලි ඇතුන්ට හිමිවන්නේ බොහොම සුවිශේෂී තැනක්. එම අලි ඇතුන් වෙනුවෙන් සකස් කරන ඇඳුම් ආයිත්තම් පිළිබඳව අප සොයා බැලුවා.
සෑම වර්ෂයකම දළදා පෙරහැරේ කරඬුව ගෙනියන ඇත්රාජයට ඇඳුම නිර්මාණය කරන්නේ මෙතුමගේ අතින්. සාමාන්‍යයෙන් ඇතෙකුට අලියෙකුට ඇඳුමක් නිර්මාණය කරන්න රිදියාර 26ක් පමණ යනවා. සාමාන්‍යයෙන් එම ඇඳුම නිර්මාණය කරන්න මාස 3ක පමණ කාලයක් ගත වෙනවා. තදානි මහත්තයා මේ රස්සාව කරන්නේ මුදල් ලබා ගැනීම අරමුණින් නෙවෙයි. ඔහුගේ මේ කලාව ඔහුගේ ජීවිතයයි. අපි පොඩි කාලේ අපේ සාප්පුව ළඟින් තමයි පෙරහැර යෙම ගියේ. ඇඟට රෙද්දක් දාලා ලණු වලින් තමයි බැඳලා තිබුණේ. ඒක කියන්නේ රෑන් ගහනවා කියලා. ඒ ඇඳුම සම්පූර්ණයෙන්ම පොළොවටම තිබුණේ බඩට විතරයි තිබුණේ. නෙත්තිමාලේ කංගුවසමයි ඒකට පිත්තල කෑලි අලලා හංසපුට්ටු නෙළුම් මල් එහෙම දාලා ප්ලේට් කරලා එලියක් කරලා තමයි නව නෙත්තිමාල වලට කරලා තිබුණේ. මට අදහසක් වුණා මේ අලියට මෙච්චරක් අමාරුයි. මේක ලණු වදින්න නැතුව ඇඳුමක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා මම නිකන් කල්පනා කරා. මම පොඩි ඩමියක් හදාගෙන පොඩි රෙදි කෑලි වලින් කෑලි කපලා ඇඟට දාලා බැලුවා. ඒක විදිහ හැඩයට කපලා අන්තිමට මම ඒක සාර්ථක වුණා. දැන් මේ ආස්ති රාජාගේ ඇඳුම මේ අවුරුදු 50ක් වෙනවා. මම ඒක දිගටම කරන මම හරියට සන්තෝෂ වෙනවා. ඒ පෙරහැර බලනකොට මට පුදුම ආසාවක් වෙනවා මේ ආස්ති රාජා ලස්සනට යනවා කියලා. ඇත්ත කිව්වොත් මට හිතටුමක් අමාරුයි. මේ ඉස්සරහට ගෙනියන්න කවුරුත් නැහැ කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට මම හැමදාම ප්‍රාර්ථනා කරනවා මේ කාට හරි මගේ දරුවෙක්ට මේක දෙන්න කියලා කරන්න. ඒකයි මගේ ලොකුම විශ්වාසය. මේ විදියට අලංකාරව හැඩවැඩවුණු මේ ඇඳුම් අලියතුන්ට අන්තවන්න පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල අපට කියලා දුන්නේ මාලිකාවේ අලියතුන් බාර ප්‍රදීප් නියනපලාව මහත්මයා. අපි පළමුවෙන්ම කරන්නේ අපි ඉස්සරහට එන මූණට එන කැලලට අපි අලි ඇඳුම කියන නෙත්තිමාලය පිටට අපි එයාගේ සහායක ඇඩ්ගෝව දාලා මේ විදිහට අඳ ගන්නවා නෙත්තිමාලේ. නියම විදිහට ඒ නූල් වලින් ගැට ගහලා සම්පූර්ණ S2 පේන විදිහට හදාගෙන ඊට පස්සේ තමයි කන් වැසුම් දෙක යොදාගන්නේ. කන් වලට ඒත් පටි තියෙනවා ඒක ඒ විදිහට ගැට ගහන්න. එහෙම කන් වැසුම් දෙක ගැට ගහලා ඊට පස්සේ අපි යොදාගන්නේ ඇත් 70. සාමාන්‍ය පිටරෙද්ද කියලා කියනවා. ඇත් 70 එතකොට කන් වැසුම් දෙක නෙත්තිමාලේ. මේ ටික තමයි සාමාන්‍ය අලියෙකුගේ ඇඳුම් කට්ටලේ තියෙන්නේ. මීට වැඩිය ගොඩක් වෙනස් වඩම්ම නැත්තාගේ ඇඳුම් කට්ටලේ ඒකට තව කොටස් කිහිපයක් වැඩි වෙනවා. මේ විදිහට තමයි සාමාන්‍ය අපේ අලියෙක් හෝ ඇතෙක් සරසගන්නේ. ඒවගේම පෙරහැරට යන්න කලින් මේ හැම අලි ඇතෙක්ම හොඳට නාවල පිරිසිදු කරන්න ඇත්ගොව්වන් ගොඩක් මහන්සි වෙනවා. දැන් මේ ආකාරයෙන් අලි ඇතුන් පිරිසිදු කරලා නාවල ගත්තට පස්සේ තදාන් මහත්තයා අපූර්වට නිර්මාණය කරපු අලි ඇඳුම් අන්දලා මේ අලි ඇතුන්ව පෙරහැරේ ගමන් කරවනවා. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මහනුවර ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. මෙවරත් පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර දැක බලා ගැනීම සඳහා අති විශාල ජනතාවක් මහනුවරට පැමිණියා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ 7:32ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කළා. නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාලවල දේවාභරණ රැගෙන යන නිසාත් පෙර කල රජකල රජුගේ බිසෝවරුන් පෙරහැරේ ගමන්ගත් නිසාත් මෙය රන්දෝලි ලෙස හැඳින්වූ බව ඉතිහාසයේ සඳහන් වනවා. මංගල හස්තිරාජයා මත පෙරහැර කරඬුව තැන්පත් කිරීම ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරුවන දියවඩන නිලමේවරයා විසින් සිදු කරනු ලැබුවා. ඊයේ පෙරහැර කරඬුව වැඩම කරන ලද්දේ රුහුණු කතරගම මහා දේවාල ඇත්පන්තියේ වාසනා හස්තියයි. දැලේ ඇතුන් ලෙස සිංහරාජා සහ මියන් රාජා ගමන් ගත්තා. පළමු රන්දෝලි පෙරහැර සඳහා අලි ඇතුන් 40කට ආසන්න ප්‍රමාණයක් එක්කරගෙන තිබුණා. පළමු රන්දෝලි පෙරහැර විචිත්‍රවත් නර්තන අංග ගණනාවකින් සමන්විත වුණා. ශ්‍රී දළදා මාලිගයේ ප්‍රධාන වාහල්කඩින් දකුණු දිශාවී මුඛව නික්මුණු පෙරහැර දළදා වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, රජවීදිය ඔස්සේ ඉහළට විත් නැවත ගෙවැතීම සිදු වුණා. පළමු රන්දෝලි පෙරහැර දැක බලා ගැනීම සඳහා අති විශාල ජනතාවක් මග දෙපස රැස්ව සිටියා. ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.
මොනරාගල සෙවනගල ස්ථාන දෙකකින් රෝහල් සායනික අපද්‍රව්‍ය හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් බලධාරීන්ද දැනුවත් කිරීමට පියවරගෙන ඇති බවයි. මෙම රෝහල් අපද්‍රව්‍ය හමුවීම සම්බන්ධයෙන් පොලිසියේ සහ බලධාරීන්ගේ අවධානය යොමු වුණේ ස්වර්ණවාහිනියේ අප කළ අනාවරණයකට අනුවයි. මනුරාගල සෙවනගල සමගිපුර ප්‍රදේශයේ කිරිබ්බන් ආර වැව් ඉස්මත්තේ ඉඩමක වලදමා ඇති රෝහල් සායනික අපද්‍රව්‍ය තොගයක් පිළිබඳව ස්වර්ණවාහිනිය පළමුවරට අනාවරණය කළේ පසුගිය සිකුරාදායි. ඒ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එහිදී එම භූමියේ වලදමා තිබූ රාජ්‍ය ලාංඡන සහිත රෝහල් අපද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වුණා. මේ අනාවරණයෙන් පසුව තවත් එවැනිම රෝහල් අපද්‍රව්‍ය තොගයක් සෙවනගල කුමාරපුර ප්‍රදේශයේ වලදමා ඇති බවට අපට වාර්තා වුණා. ඒ අනුව එම ස්ථානයටද අප ප්‍රවෘත්ති කණ්ඩායම ඊයේ ළඟා වුණා. රෝහල් වලින් බැහැර කරන ලද තවත් සායනික අපද්‍රව්‍ය තොගයක් සෙවනගල ප්‍රදේශයේ වලදමා ඇති බවට ස්වර්ණවාහිනී අප වෙත තොරතුරක් ලැබුණා. ඒ අනුව සෙවනගල ප්‍රදේශයේ පිහිටි අක්කර 50ක පමණ වපසරියකින් යුතු බව කියන එම පොල් ඉඩම් වෙත අප පැමිණියා. මීට මාස 2කට පමණ පෙර එම සායනික අපද්‍රව්‍ය මෙම ඉඩමේ වලදමා ඇති බවටයි අප වෙත තොරතුරු ලැබුණේ. මෙලෙස සායනික අපද්‍රව්‍ය බැහැර කර තිබෙන්නේ ජල පෝෂක ප්‍රදේශවලටයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වැසි සමයේදී මේ සියලු අපද්‍රව්‍ය ප්‍රදේශයේ ජලාශ්‍රවලට මුසුවන බවයි. නීතිමය ක්‍රියාමාර්ගයක් ඒක රාජ්‍යාංශයෙන් ඒ පරිපාලනයෙන් ගන්න ඕන. ඒක ගන්න අපට ඕන මේක අයින් කරගන්න. ජනතාව කියන්නේ මේක අයින් කරලා දෙන්න. මොකද මේක යාලා සත්‍යයක් ඇතුනොත් ඉස්සරහට වෙයි කාලේ මේක ගිල්ම ගහලා මේ දිය වෙලා වැවට ගියොත් වැඩක් නැහැ. ළමෙක් කාරී කවුරු හරි අසනීප වුණොත් වැඩක් නැහැ. පහුගිය කාලේ මේ දිගටම බල්ලෝ සත්තු මැරලා හිටියා. අපි දන්නේ නැහැ මොකද මැරුණ හේතුව කියලා. දැන් අපිට නිගමනය කරන්න පුළුවන් මේක හේතුවක් වෙන්න පුළුවන් කියලා. සමගිපුර කිරිබ්බන්වාර වැව් ඉස්මත්තේ හා සෙවනගල කුමාරපුර ප්‍රදේශයෙන් සොයාගත් මෙම සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් හෙළිදරව්වක් අද රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් ගෙන ඒමට අප සූදානම්. අද දවස ටෙලිකාටූනය ඔබට පෙන්වන ගමන් කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. ලයිව් වෙලාවට අවසන් මම මදුෂාන්ද සිල්වා. යලි හමුවීම ලයිව් 7 තුලින් මම ෆාතිමා නස්රන් සුබ දවසක්.